අයිබන් සුබුදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන වගේම නිරෝගීමත් උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි තවමත් ඉන්නේ කොරෝනා අධිවසංගත කාල සීමාවක් පසු කරමින් එක නොහිතූ තැනක දැන් කේන්ද්‍රගත වෙලා තියෙනවා. නිසා 7 වෙනි පැය ආරම්භයේදී වෙනද වගේම ඔබට මතක් කරනවා වගකීම් සහිත පුරවැසියෙක් විදිහට ඔබ මේ දින කිහිපය ගත කරන්න. ආරක්ෂකාංශ සෞඛ්‍යාංශ සහ රජයේ ලබා දෙන සියලු උපදෙස් කොන්දේසි විරහිතව ඔබ ඊ විදිහටම පිළිපැදලා කොරෝනා වසංගතයෙන් අපේ රට මුදවාගෙනට යන මේ ගමනේ ඔබ ගෞරවනීය පුරවැසියෙක් දායකත්වයක් ලබා දෙන පුරවැසියෙක් බවට පත් වෙන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබට යෝජනා කරනවා. ඒ යෝජනාවත් එක්ක අපි සූදානම් අද 7 වෙනි පැය ආරම්භ කරන්න. අද 7 වෙනි පැය ආරම්භ කරන්න හේතු ගණනාවක් තියෙනවා. නිමිත්තත් ඔබට මා සඳහන් කරන්නම්. පළමුව සඳහන් කළ යුතුම කාර්යයක් තියෙනවා. ගෝලීය වසංගතයක් විදිහට කොරෝනා මුළු ලෝකේ පුරාම පැතිරී යද්දී අපේ රට ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙළ ගැහෙනවා කොරෝනා මර්ධනයෙන් අපේ රට මුදවා ගන්න. එක් පැත්තකින් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කර ගැනීම සහ අනෙක් පැත්තෙන් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම වෙනුවෙන් අනෙක් පැත්තෙන් ආර්ථිකය ශක්තිමත් කරගෙන රට යලි යථාවත් කිරීම වෙනුවෙන් රජයේ කටයුතු ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. කොහොම නමුත් මේ සියලු කටයුතු හමුවේ විපක්ෂය අපි දකිනවා, විරුද්ධ පක්ෂය අපි දකිනවා විවිධ මත ප්‍රකාශ කරනවා සහ අදහස් ප්‍රකාශ කරනවා. එක් පැත්තකින් විපක්ෂ නායකවරයා යම් මතයක් ප්‍රකාශ කරා පහුගිය දින කිහිපයේදී හිටපු විපක්ෂ නායකවරයා, අනෙක් පැත්තෙන් තනත අතුකෝරාල හිටපු ඇමතිවරිය ප්‍රකාශනිකුත් කළා. ඒ විතරක් නෙවෙයි තව විවිධ පාර්ශව ගණනාවක් මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ නිසා අපි මේ යෝජනා කරන සහ ඔවුන් ප්‍රකාශ කරන මතයන් පිළිබඳව අද කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් කරන්නට සූදානම්. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාට ඉතාමත් ආදරෙන් අයිබන් කියලා ඔබතුමා 7 වෙනි පැය වැඩසටහනට පිළිගන්නවා. එතුමා ආර්ථිකය පිළිබඳව, ලෝක ආර්ථිකය පිළිබඳව සහ අපේ රටේ ආර්ථිකයේ හැසිරීම පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් නිසා මේ සියලු ප්‍රශ්න වලට අපිට ඍජුව පිළිතුරු අපේක්ෂා කරන්න පුළුවන් එතුමාගෙන්. අද එතුමා කැඳවන්න මූලිකම හේතුව වෙන්නේ මෙන්න මේ හේතුව. අපි ඒ හේතුව නරඹලයිමු. අපි දන්නවා විශාල මුදලක් මේ වසංගතය පාලනය කරන්න අපේ රටට විදේශ රටවල් වලින් ලැබිලා තියෙනවා. ලෝක බැංකුවෙන් විතරක් ඩොලර් මිලියන 128ක්, රුපියල් මිලියන 25000ක්. ඒ වගේ සාමාන්‍යයෙන් ඔක්කොම එකතු කරලා බලපුවම රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර මුදල් ලැබිලා තියෙනවා. දැන් මේ මුදල් පාලනය පිළිබඳව කවුද වග කියන්නේ? මේ මුදල් පරිහරණය පිළිබඳව කවුද වග කියන්නේ? 5000 සම්පූර්ණයෙන්ම ගෙවන එක දේශපාලනීකරණය කරා කියන එක අපි අමුතුවෙන් කියන්නට ඕනේ. මේ මෙතනම ඕනි තරම් එක කියවුණා. ඒක රජයේ නිලධාරීන්ට අපි දැක්ක අපි රජවන් වල ඉන්න වෙලාවේදී ගම් වතුර එනකොට නාය යනකොට සම්පූර්ණයෙන්ම ඒ ගම් වතුර ආධාර බෙදන එක ආපදා කටයුතු කරන එකේ වගකීම බාර දුන්නේ දිස්ත්‍රික් ලේකම්ලහරහ, ප්‍රාදේශීය ලේකම්ලහරහ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට. අඩුපාඩුවක් තිබුණා නම් අපි ඒ පිළිබඳව පෙන්වා දීමක් කරා. හැබැයි අද ලැයිස්තුව හදන එකේ මූලිකත්වය ගන්නේ මේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා තියෙන වෙලාවක දේශපාලන අධිකාරිය. ඉතින් මේකෙත් අපිට කියන්නේ සාමාන්‍යයෙන් 5000 දෙනවා නම් මේ ලෝක බැංකුවෙන් ලැබිච්ච රුපියල් මිලියන 25000ෙන්ම දෙන්න පුළුවන්. මොකද 5000ක් පවුල් ලක්ෂ 30කට දුන්නත් රුපියල් මිලියන 15000යි යන්නේ. ඒ හැම එකක්ම කරත් මේ මුදල් අපි දන්නවා නිරෝධායන කටයුතු වලට යොදවන්න ඕනේ, PCR පරීක්ෂණයට යොදවන්නට ඕනේ. විශාල මුදලක් මේ සඳහා වැය වෙනවා. රජයක් කරනකොට ඒ පිළිබඳව අපි වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනේ කියලා අපි දන්නවා. හැබැයි අද මේ පාර්ලිමේන්තුවේ කැඳවීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ මුදල් පාලනය පිළිබඳව අපිට සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමනි, එක් පැත්තකින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා බොහෝ අදහස් ඉදිරිපත් කළා. ඔවුන් නිරන්තරයෙන්ම විමසලා හිටියේ ඇයි පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ, පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඔවුන් දෙවෙනි පියවරට යනවා. පාර්ලිමේන්තුව නොකැඳවන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ලැබෙන ආධාර මුදල් හිතුමතයට වියදම් කරන්න දරන උත්සාහයක් යටගැහිම වෙනුවෙන් කියලා ඔවුන් එක් පැත්තකින් චෝදනා කරනවා. ඇත්තටම මැතිතුමනි, මේ ආධාර මුදල් ලැබුණාද, ඒ ආධාර මුදල් කොයි විදිහටද පාලනය කරන්න කියන කාරණය පිළිබඳව මේ කරන ප්‍රශ්න කිරීමට තියෙන පිළිතුර මොකක්ද ආණ්ඩුව පැත්තේ? දැන් සමහර එක්සත් ජාතික පක්ෂයේ හෝ ඔය පෙරමුණේ මහත්මීන්ගේ ප්‍රකාශ පිළිබඳ පිළිතුරු සැපීම නිෂ්ඵලයි කියලා මම හිතන්නේ. නමුත් අපේ උගත්
නීතිඥවරියෙක් වන තලත අතුකෝරණ මැතිනිය කාන්තා නායිකාවක් ලෙසත් හිටපු අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය ලෙසත් රත්නපුර දිස්ත්‍රික්කයේ නායකත්වයේ දරන කාන්තා නායිකාවක් ලෙසත් එතුමියගේ ප්‍රකාශ ලඝු කොට තැකීම සාධාරණ නැහැ. නමුත් එතුමිය අපේ උගත් නීතිඥතුමිය මේ සංඛ්‍යා දත්ත පිළිබඳ කියපු ටික නම් සම්පූර්ණ සාවද්‍යයක්. කියන්නේ ඒතර මුදලක් ලැබිලා නැහැ. නෑ. ඒට හේතුව තමයි එයත් ඒ මත පදනම්ව පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතුත් කියන එක ගත්තාම එතුමිය පුරාණ කාලේ මගේ මේ ගෝලෙක් මම එතුමියට කියලා දීලා තියෙනවා ආර්ථික විද්‍යාවේ රාජ්‍ය මූල්‍ය විග්‍රහයක්. එතකොට මේ රාජ්‍ය මූල්‍ය විග්‍රහය ඇතැම් තැන් එතුමිය සඳහන් කරන ඔය වගකීමක් තියෙනවා ඒක දරන්න ඕනේ එහෙම කියලා. නමුත් මේ ඇත්ත කතාව පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කිසිදු පුළුවන් කමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නැහැ. දැන් මිනිස්සෙක් මරුණාට පස්සේ ඒ මලමිනියට පණ දෙන්න කියලා කවුරු හරි කියනවා නම් ඒ මලමිනියට පණ දෙන්න බෑ. මොකද ආණ්ඩු පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියාම ඒ පාර්ලිමේන්තුවේ හිටපු කතානායකතුමා වෙනවා. ඔව්. ඊළඟට සියලුම කමිටු අවෝසි වෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳවීම දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ජනාධිපතිතුමා විසින් අලුත් මැතිවරණයක් පවත්වලා අභිනව පාර්ලිමේන්තුව. පරණ පාර්ලිමේන්තුව කැඳවනවා නම් කැඳවන්නේ එකම එක විධිවිධානයක් තියෙනවා. රටක යම්කිසි පාලනය කරගත නොහැකි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් හදිසි නීතිය මසෙන් මසට සංශෝධනය කිරීමත් සඳහා පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒ පාර්ලිමේන්තුවේ වෙන වචනයක්වත් කතා කරන්න බෑ. ඉතින් එතුමිය අධිකරණ කටයුතු පිළිබඳ විශේෂ භාරව හිටපු අමාත්‍යතුමිය ලෙසත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවා තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමියක් ලෙසත් එතුමිය හොඳටම දන්නවා මේ කතන්දරය. මොකද හේතුව අපි සෑම පුරවැසියෙක්ම රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතු වෙනවා. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ පාර්ලිමේන්තුවක් විසිරුවා හැරියට පස්සේ විසිරුවා හැරපු පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ එකම එක තැනැත්තෙකුට පමණයි. ඒ අතිගරු ජනාධිපතිතුමාට පමණයි. ජනාධිපතිතුමාටත් කැඳවිය හැක්කේ ඕනේ දේවල් කරන්න මේ පරණ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න. ඒ පරණ පාර්ලිමේන්තුවේ හිටපු අයට විශ්‍රාම වැටුප් හදන්න ඒවට නෙමෙයි. හදිසි නීතියක් පනවන්න සහ පනවපු හදිසි නීතිය දිගට පවතිනවා නම් මාසෙන් මාසෙට වෙනස් කිරීම සඳහා පමණයි. වෙන ස්ථාවර නියෝගات හිටවන්න වචනයක්වත් කතා කරන්න රැස්වීම පවත්වන්න මුකුත් කරන්න බෑ. බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එතුමා වෙත පවරා දෙන ලද බලය මත මහා සම්මත ජනවරමින් 69 ලක්ෂයක ජනතාවගේ කැමැත්තෙන් පත්වෙච්ච රාජ්‍ය නායකයා ලෙස එතුමා පැහැදිලිව කියලා තියෙනවා මට පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. නැහැ. මොකද පාර්ලිමේන්තුව කැඳවන්නේ? පාර්ලිමේන්තුව මේ කොරෝනා වසංගතයට උත්තරයක් හොයාගෙන තියෙනවද? දැන් මේ රටේ පරණ පාර්ලිමේන්තුව තිබියදී මේ වගේ ගෝලීය වසංගතයක් ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ප්‍රංශය ස්පාඤ්ඤය මේ මහා බලවත් රටවල් ජර්මනිය වෙලාගත් එකක් නෙමෙයි. ඊටම කුඩා මේ අපේ රට හා මේ රටවල් කීපයකට සීමා වෙච්ච ඩෙන්ගු මර්ධ වසංගතයේ තියෙනකොට මේ පාර්ලිමේන්තුව දිගටම තිබුණා. මම ඒ පාර්ලිමේන්තුව කැඳවන්න කියන මහත්තුරුන්ගෙන් අහන්න කැමති ඩෙන්ගු වලින් 2015 මරණ ගන්න කීයද? 2016 මැරිච්ච ගාන කීයද? 2018 මල මිනී ගාන කීයද? මේ මල මිනී මතනේ පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ. මේ ඩෙන්ගු වසංගතෙන් ඉතා විශාල ධන සම්පත් තියෙන ව්‍යාපාරිකයන්ගේ දරුවා අයිමි වුණා. වෛද්‍යවරු ඩෙන්ගු වසංගතෙන් නැති වුණා. ඩෙන්ගු වසංගතයෙන් මේ වෛද්‍යවරුන්ගේ දරුවෝ නැති වුණා. දැන් මේ කොළඹ අවට පාසල් වල ශිෂ්‍යෝ නැති වුණා.
ඊළඟට ඒ පාර්ලිමේන්තුව මොකද්ද ඩෙන්ගු වසංගතයට මෙච්චර මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙච්චාම මේ මරණ වලට ඒ පාර්ලිමේන්තුව ගත්ත වගකීම කුමක්ද? අද වෙනකොට මහා දැවැන්ත ගෝලීය වසංගතයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 50000කට වඩා වැඩිය මැරෙනකොට එක්සත් රාජධානී 20000 30000 මැරෙනකොට ඊළඟට ඉතාලියේ මැරෙනකොට හැම දවසකට මරණ 500 600 මහා බලවත් මහා ධනයෙන් ආඩ්‍ය රටවල් වල මැරෙනකොට ලංකාවේ මේ රණවිරුවන්ට ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට ඒ වගේම අනිකුත් රටට හිතවත් රටට ආදරය කරන මේ වෙනුවෙන් කැප කරපු සියලු දෙනාට පින් සිද්ධ වෙන්න මනුස්ස ජීවිත 7ක් පමණයි කොරෝනා වසංගතයෙන් මිය ගිල්ලා තියෙන්නේ. එතකොට ඒ මොන පාර්ලිමේන්තුව තිබිලද? දැන් ඩෙන්ගු වසංගතයෙන් අච්චර මැරෙද්දි ඊළඟට එතුමිය සඳහන් කළා මීතුරු මුල්ල නායකය බොහොම පොඩි තැනකනේ මේ සමස්ත ශ්‍රී ලංකාවේ කුඩාම මීතුරු මුල්ල නායකය. අර කොළඹ දිස්ත්‍රික්කයේ ශාලාව පිපුරුවා හෝ පුපුරා හැරිය හෝ කුමක් වුණා. එයින් ඒ ප්‍රදේශයේ සුළු ප්‍රදේශයක් විනාශයට පත් වුණා. රූමස්කල නායකය. කීය ගානේ කොච්චරක් වන්දි ගෙව්වද? ඒ අයට. දැන් මම මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා මේ සංඛ්‍යා දත්ත සහිතව කතා කරන්න ඕනේනේ. දැන් එතුමිය කිව්වා 34 ලක්ෂයකට දෙන්න ලෝක බැංකුවෙන් ලැබුණ සල්ලි ටික වැඩි කියලා. මම අපි මේ විනිවිදභාවයෙන් යුතුව මේ රජයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් අපේ බාරකාර ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක්ටත් අද වෙනකන් තඹ සතයක් වංචා කළා දූෂණය කළා අක්‍රමිකතාවයකට ලක් වුණා කියලා චෝදනාවක් නැහැ. දැන් එතුමිය කැබිනට් මණ්ඩලයේ හිටපු රජයේ පැමිණිලා දින 100ක් යනකොට ඒ දින 100ේදී කැබිනට් මණ්ඩලයටත් උඩින් වෙනම ආණ්ඩුවක් තිබුණා. ඒ ආණ්ඩුවට ඒක හුඟ දෙනෙකුට මතක නැහැ. ඒ ජාතික විධායක සභාව කැබිනට් මණ්ඩලයට උඩින් තිබුණේ. ඒක හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහත්මයා. ඊළඟට වික්‍රමබාහු කරුණාරත්න මහත්තයා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, රනිල් වික්‍රමසිංහ මහතා. ඒක තමයි විධායක සභාව කැබිනට් එකට උඩින් හිටියේ. ඒක නෑ කියන්න ඒ හවුල් ආණ්ඩුවක් තිබුණේ. මහින්ද රාජපක්ෂ රජය ගෙදර යවලා මේ කැබිනට් මණ්ඩලය පත් කරගත්තාම ඊට උඩින් තිබුණ විධායක සභාව. විධායක සභාවේ නියෝග අනුව තමයි රණවිරු දඩේම කළේ. විධායක සභාවේ නියෝග අනුව තමයි බද්ධ වෛරයෙන් දේශපාලන පරිගැනීම් කළේ. එතකොට මේ විධායක සභාව තියෙනකොට දින 100 වැඩපිළිවෙල යටතේ කරපු පළවෙනි කාර්යය තමයි මුදල් නෝට්ටු අච්චු ගන්න. ශ්‍රී ලංකා මහා බැංකුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලය පෙබරවාරි මාසේ 27 වෙනිදා කරලා ඉවරයි. ඉතින් ඒ ශ්‍රී ලංකා මහා බැංකුව කැඩුවාම ඒ අවස්ථාවේදී අපේ විපක්ෂයේ ඒවකට විපක්ෂයේ තිබුණේ නිමල් සිරිපාල සිල්වා ඇමතුමාගේ විපක්ෂ නායකත්වයේ යටතේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. අපි විපක්ෂයේ ගිහිල්ලා ශ්‍රී ලංකා මහා බැංකුව වැටලුවා. ඒ කුමාරයාවේ නෑ අපි ගිහිල්ලා වැටලුවා. වටලුවල පළවෙනියෙන් මේ මහා බැංකුව තුලට ගිහිල්ලා නියෝජ්‍ය අධිපති හිටියේ සමරසිංහ මහතායන් ඉස්සෙල්ලාම හොරකම සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ පළවෙනි ප්‍රශ්න කිරීම කළේ මමයි. එතකොට මේ මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ කරලා රටේ සමස්ත ආර්ථිකයේ මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ සියල්ල කඩාවට්ටලා මේ පිළිබඳ එවකට තිබුණ පාර්ලිමේන්තුව කුමක්ද කළේ? පාර්ලිමේන්තුවෙන් කිව්වා පාර්ලිමේන්තුවට අපි මේකට නීතිඥ කමිටුවක් දානවා. නීතිඥ කමිටුව කිව්වා මේක මොකුත් නෑ. ඊට පස්සේ මේ තේරීම් කාරක සභාවක් දාන්න උනා. තේරීම් කාරක සභාව දාලා ඉවරලා ඒකේ වාර්තා තේරීම් කාරක සභාව දෙකක් දැම්මා. පළවෙනි තේරීම් කාරක සභාව තමයි ඊටම නිවැරදිව කළේ. ඒ පිළිබඳ ගෞරවය ලැබෙන්න ඕනේ ඩියු ගුණසේකර මැතිතුමාට. මේ ඉතිහාසයේ රටේ ජනතාව දැනගත යුතු වෙනවා. එතුමා තමයි ලයනල් ෆර්නෑන්ඩෝ කියන කීර්තිමත් රාජ්‍ය නිලධාරීතුමා තමයි මේ කමිටුව මෙහෙව්වේ. මේ ලේකම් ලෙස කටයුතු කළේ ඒ තේරීම් කාරක සභාවේ. එතුමා ඊටම හොඳින් මේ නිවැරදි ලෙසම මේ හොරකම ඔප්පු කළ හැකි ආකාරයට නඩු පැවරිය හැකි ආකාරයට එළිදරව් කළේ ඩියු ගුණසේකර සභාපතිත්වයේ දරන කෝප් කමිටුව.
ඒ කෝප් කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යනකොට ඒ සමහර කමිටුවේ ඉන්න මහත්තුරු විවාදයට එනවා නම් දියුගුණසේකර මහත්මියත් ජීවතුන් අතර ඉන්නවා අනිත් කමිටු සමාජිකයොත් ඉන්නවා කවුද අස්සම් කළේ කවුද අස්සම් කරන්න නැතුව පැනලා ගියේ කියලා තියෙනකොට හවස මේ පවුවද උදේට කමිටු වාර්තාව ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුව විසිරුව හැරියා. පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විසිරුවල නැහැ. පාර්ලිමේන්තුව කල් දැම්මා. විසිරුවා. එතකොට ඒ පාර්ලිමේන්තුව විසිරෙව්වා. එතකොට උනේ මේ දියුගුණසේකර මහත්මයා කමිටුව සම්පූර්ණයෙන් අවශ්‍ය වුණා. ඊට පස්සේ නැවත කෝප් කමිටුවපත් වුණා. ඒ කෝප් කමිටුවේ වාර්තාව දෙන්න කලින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු කවුරුත් දන්නවා ෆුට් නෝට් කියලා જાතියක් දැම්මා කියලා. ඒකේ වෙනම කල්ලියක් එතුමන්ලගේ හිටිය ෆුට් නෝට් කල්ලිය කියලා. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙටම පොතක් ලිව්වේ නැති පාර්ලිමේන්තු മന്ത്രിතුමෙක් නීතිඥතුමෙක් ඒ ගැන මෙන්න මේකයි ඇත්ත කියලා පොතක් ලිව්වා. එතකොට මේ පරණ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් හොරකම් ආරක්ෂා කිරීම සඳහා හොරකමක් නෙමෙයි කියලා කීම සඳහා දිවාරය වෙහෙසුන පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව ඇයි නැවත කැඳවන්න කියන්නේ? එතනදී ඇමතුමා ප්‍රශ්න කරන්නේ ඇය හිටපු ඇමතුමිය ප්‍රශ්න කරන්නේ දැන් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ කොරෝනා මර්ධනය වෙනුවෙන් ලැබිලා තියෙනවා යම් මුදලක් ඒ මුදල විනිවිද භාවයෙන් ඔබතුමාලට භාවිතා කරන්න වෙනවා වියදම් කරන්න වෙනවා ඒක වසන් කර ගැනීම වෙනුවෙන් තමයි මේක කැඳවන්නේ නැත්තේ කියලා. ඇත්තටම දැන් ඒ චෝදනාවට මොකක්ද ඇමතුමා පිළිතුර? ඒ චෝදනාවට පිළිතුර ලංකා එතුමියට පුළුවන් වහාම විනිවිද භාවයෙන් නැතුව කොතනාරි හොරකම කරලා තියෙන තැනට වහාම ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිඥතුමියක් ලෙස මෙන්න මේ අපරාධය රාජ්‍ය මුදල් අවභාවිතයේ අපරාධයන්නේ. හිට උදේට ගිහිල්ලා එතුමියට අයිතිය තියෙනවා හිටපු අධිකරණ ඇමතුමිය ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය මූල්‍ය අපරාධයක් කරනවා. ආවලා බඳුරුණු වදන අන්න අර රුපියල් 5000 දීමනාව දෙන්න අපරාධයක් කළා තියෙනවා. එහෙම නැත්නම් ඒක වැඩියෙන් අඩුවෙන් දීලා තියෙනවා. දැන් මේ රටේ තියෙන්නේ පවුල් ලක්ෂ 64යි. ජනාධිපතිතුමාට තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලය අනුව මේ සානාධාර ලබා දීම හා ඒ සඳහා වෙනම කාර්ය සාධක බලකායක් පිහිටලා තියෙනවා. ලිඛිතව පවරපු බලය මත ඒ සඳහා ඒ ජනාධිපති කාර්ය සාධක බලකායේ පාර්ලිමේන්තුවේ දේශපාලනඥයින් නොවන മന്ത്രിවරයෙක් නොවන බැසිල් රාජපක්ෂ මහතාට ඒ නායකත්වය ලබා දීලා තියෙනවා. ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරා. ඔව්. ඒක ඔක්කොම සියල්ල කරලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව. ජනතාව දන්න නොදන්න විවිධ මේ ජනාධිපති කාර්ය සාධක බලකායන් පිහිටලා තියෙනවා. සාමාන්‍ය අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනයේ පළල්ම වෙනස කළා. දරුවන්ගේ ජීවිත ගොඩනැගීම සඳහා වෙන අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බලකායක් තියෙනවා. මම නෙමෙයි සභාපති. දලසලපුරු ඇමතුමා නෙමෙයි සභාපති. සභාපතිවරු දෙදෙනෙක්. මගේ අමාත්‍යාංශයේ ලේකම් අනුර කුමාර දිසානායක මහතාත් ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රානන්ද මහතාත් කියන මහතුරු දෙන්නෙන් සමන්විත 29 දෙනෙක්ගේ කමිටුවක් මේ එළියට නොපෙනුනාට මහා දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා දිනපතාම අන්තර්ජාලයේ තියෙන පහසුකම් ඔස්සේ Zoom හා මේ වෙනත් තාක්ෂණික මේ උපාය උපක්‍රම තිස්සේ දවල් රෑ නිදි මරාගෙන වෙහෙසනවා. මේ සැලසුම් හදනවා. ඒ වෙන කාර්ය සාධක බලකාය. කුමක්ද ඒ කාර්ය සාධක බලකාය? ඔබත් මං හිතන්නේ දන්නවා ඇත්තේ අද අධ්‍යාපනයේ පිළිබඳ කාර්ය සාධක බලකාය. ඒ බලකාය විසින් කරන ඒවා අනුව දරුවන්ගේ පැත්තට සමහර ශනික වෙනස්කම්ත් වෙනවා. ලංකා ඉතිහාසයේ මෙතෙක් කල දරුවට ගෙදර ඉඳගෙන අධ්‍යාපනය ලබන්න දුරස්ථ අධ්‍යාපනයේ ඩිස්ටන්ස් ලර්නින් වලට එකම නාලිකාවක්වත් තිබුණේ වෙන් වෙච්ච. උදේ පාන්දර 4 ඉඳන් රෑ 12 වෙනකන් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පමණක් වෙන් වෙච්ච ජාතික නාලිකාවක් ඒ කමිටුවේ නිර්දේශ අනුව පටන් ගත්තා. පටන් අරන් දැන් අපොස් පයේ ශිෂ්‍යත්ව විභාගයට අපොස් සාමාන්‍ය පෙළ විභාගයට අපොස් උසස් පෙළ විභාගයට පෙනී සිටින. නමුත්
නිවසට වෙලා ඉන්න දරුවට කාලසටහනකට අනුව අකණ්ඩව අධ්‍යාපනය ලබා දීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙवला ජාතික රූපවාහිනිය අයි නාලිකාව සහ අයි නාලිකාව සම්පූර්ණයෙන් මේ වන විට අධ්‍යාපනයට පරිවර්තනය කරලා තියෙනවා. ඒ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය. ඊළඟට රටේ ආර්ථිකය යලි නගා සිටවීම සඳහා ඒ සානාධාර ලබා දීම හා ඒවා පසුවිපරම් කිරීම සඳහා නිල වශයෙන් බලයලත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් නිර්දේශපාලනීකරණය වෙච්ච මේ ජනාධිපති කාර්ය සාධක බලකායක් තියෙනවා. සවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමා සෞඛ්‍ය අංශය එක්ක වෙනම කාර්ය සාධක බලකායක් තියෙනවා කොරෝනා මර්ධනය සඳහා. මේ වැඩ කරන පිළිවෙතක්නේ. මේ ඒ කාර්ය සඳහා විශේෂිත බලය පවරලා ඔවුන්ට මේ කාර්ය නිශ්චිත ඉලක්ක කරා යන්න ඉඩ දෙන එක. ඒ වයින් විමසන මිසක් දේශපාලනඥයෝ Tamante හිතෙන ආකාරයට තීන්දුව ගන්න නැහැ. දැන් හැබැයි එතනදී ඇමතුමිය අර හිටපු ඇමතුමේ ප්‍රශ්න කරනවා දැන් මේ ආධාර ලබා දීමේ යාන්ත්‍රණය පිළිබඳ යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කියලා. ඇයි එහෙම යාන්ත්‍රණයක් හැදුවේ කියලා? එතුමිය රජයේ හිටපු කැබිනට් ඇමතිවරියක් ලෙස දැනගන්න එපා ආධාර ලබා දෙන රට. මෙන්න මේක තියාගන්න කිරිවිල්ල එහෙම සල්ලි දෙන්නේ නැහැ නේ ලෝකේ රටවල් වල. ආධාර ලබා දෙන්නේ ඒ ආධාර වශයෙන් ලැබෙන්නේ වෙන රටක ජනතාවගේ බදු මුදල් වලින් හෝ සමාජික මුදල් වලින් තමයි මේ ආධාර දෙන්නේ. එතකොට ඒ ආධාර දෙන රට ආධාර ලබා ගැනීමේදී ආධාර වලටත් තියෙනවා ගිවිසුමක්. නිකන් අස්සම් කරන්න බෑ එම ගිවිසුම්. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ තියෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව ආධාර වලට වග කියන්න ඕනේ. ඒ වගකීම ඒ රටේ ජනතාවට ඒ රටේ පාර්ලිමේන්තුව වලට වග කියන්න ඕනේ. දැන් මේ ලෝකයේ ආණ්ඩුකරණය පිළිබඳ හා විදේශ ණය ආධාර පිළිබඳ දැන් මහා බොළඳ කතා කිව්වනේ පිටරට වලින් ණය අරන් තියෙන පොත්වල ලියන්නේ නැතුව. දැන් මිනිස්සෙන් නිකන් අතමාරු ණයක් ලබා ගන්නකොට අඩු ගානේ ඩේට් දාලා චෙක් එකක් ගන්නවා. ප්‍රෝ නෝට් එකක් පොරොන්දු නෝට්ටුවකට අස්සම් ගන්නවා. ලියවිලි 60 උටාමාරකට අස්සම් කරන්න කියනවා. ඊළඟට ඇප තියන්න කියනවා. මේ දැන් කොහේ හරි රට ණය අරගෙන පොත්වල ලියලා නැත්තම් ඉතින් ඒ රටට ණය ඉල්ලන්නවත් බෑනේ. දැන් මේ තරම් බොළඳ විදියට තර්ක කරපු කාලයක් ලංකා ඉතිහාසයේ මේ ආර්ථික හා තාක්ෂණික කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතිහාසයේ තිබිලම නැහැ. මොකද හේතුව දැන් ඔය දේශපාලනය කරන සමහර අය තලත මැතිනිය නෙමෙයි අපොස සාමාන්‍ය පෙළ දක්වාවත් ගිහිල්ලා නැහැ කියලා පෙළක් අයම චෝදනා කරලා තියෙනවා. ඒ අයගේම අය. සමහර අය කියලා තියෙනවා අපොස උසස් පෙළ ගිහිල්ලා නැහැ කියලා. තමුන් ගිය විශ්වවිද්‍යාලයක් මේ රටේ නැහැ. විශ්වවිද්‍යාලයකට ගියේ නැත්තම් අඩු ගානේ වැස්සකට හරි. දැන් විජේරාමේ අපේ විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර තියෙනකොට ওই තාප්පේ බැඳලා නැති කාලේ මේ විජේරාමේ පැත්තේ ඇවිදන් යන අය රබර් වත්ත පාර විජේරාම ගංගොඩවිල මේ පැත්තේ යන අය මහා ධාරානිපාත මුරුගසන් වර්ෂාව වගේ වැස්සක් එනකොට අර සෝරතාමුදුරෝ හදලා දීලා තිබුණු විශ්වවිද්‍යාලයේ මේ අගුවට යනවා වැස්සෙන් බේරෙන්න. එතකොට ඒ විජේරාමේ පැත්තේ මිනිස්සුયો වැඩි දෙනෙක් වැස්සට හරි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවා. මේ කියන තර්ක කියන අය වැස්සකටවත් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැති බව මට වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. 5000 දෙනකොට 15000ක් දෙන්න කියලා කියන්නේ එහෙම අයද කියලා ප්‍රශ්න කරමු මේ විරාමයෙන් පස්සේ. කැබිනට් ප්‍රකාශක ආචාර්ය බණ්ඩාරු ගුණවර්ධන මහත්මයාත් එක්ක මේ දිනවල විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් අපි පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න කරමින් ඉන්නේ. විරාමයට යන්න කලින් අමතපර මම ඔබතුමාගෙන් විමසන්නේ දැන් ආණ්ඩුව රුපියල් 5000ක මුදලක් ලබා දෙන ආධාර වශයෙන් ජනතාවට මේ වෙලාවේ යම් මට්ටමක සහනයක් ලබාගෙන ජීවත් වීම වෙනුවෙන්. හැබැයි අපි දැක්කා මේ හිටපු විපක්ෂ නායකවරයා යෝජනා කරනවා එක පැත්තකින් චෝදනාත් කරනවා 5000න් මොනවා කරලා අඩු ගානේ 15000ක්වත් දෙන්න ඕන කියලා. ඔබතුමාලගේ මේ වෙනකොට සිතුවිල්ලක් තියෙනවද 15000ක් දෙන්න? මේ තියෙන තත්ත්වය අනුව 15000ක් දෙන්න බැරිද? මොකද්ද ආණ්ඩුවේ ඉතින් මට එතුමාට කියන්න තියෙනවා මේ අර මගේ ජාතික රූපවාහිනිය යටතේ පවතින ආයතන වලට මේ ගම්මුදාව කියලා මේ ප්‍රචාරය කරන්න වියදම් කරලා ඒ සල්ලි ගෙවලා නැහැ.
ඒ ගෙවපු සල්ලි ටික දෙන්න මට මොකද ජාතික රූපවාහිනියට වැටුප් ගෙවන්න මුදලක් නැහැ. ඒක සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන නිසා ඒ වැටුප් ගෙවීම සඳහා ඉස්සෙල්ලා එතුමා අනිත් අයට සල්ලි දෙන්න කලින් මේ අර ප්‍රචාරක වැඩපිළිවෙලට යොදවපු ගෙවල නැති මුදල වහාම ගෙවන්න කියලා මම ඉල්ලා සිටිනවා ප්‍රථමයෙන්. දෙවනුව මම සඳහන් කරන්න ඕනේ මේ පන්දෑ මුදල දීම ලංකාවේ පවුල් කීයක් ඉන්නවද? දැන් අර අතුකොරළු මැතිණිය කීවා 35 ලක්ෂයකට කොහෙද දුන්නා කියලා ගාණක් හදලා. පවුල් කුටුම්බ 64 ලක්ෂයක් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ඔක්කොම සංඛ්‍යා දත්ත ගෙනල්ලා ප්‍රස්තාරගත කළා පෙන්නුවා 74 ලක්ෂයකට මේ දුන්නයි කියලා දීලා. එතකොට දේශපාලන වශයෙන් මේ පන්දා දුන්නා කියන එක සහගාන අසත්‍යයක් වෙන්නේ. හැම පවුලකටම කොහෙන් හරි කරකිලා මොන විදියකට හරි මේ දීමනාව ලැබිලා තියෙනවා. එක්ක වැටුප් විදියට. එහෙම නැත්නම් විශ්‍රාම වැටුප් විදියට. එහෙම නැත්නම් වැඩිහිටි දීමනාව විදියට. එහෙම නැත්නම් සමෘද්ධි දීමනාව විදියට. එහෙම නැත්නම් ආබාධිත දීමනාව විදියට. එහෙමත් නැත්නම් මේ කිසියම් හෝ ආකාරයකට සෑම ලංකා ඉතිහාසයේ මේ මහ පොළොව පැවති තේකට මෙවැනි සානාධාරයක් දීලා නැහැ. මහින්දාගමනයෙන් පසු. කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ කිසිම රජෙක්වත් කිසිම ආණ්ඩුවක්වත් මේ සියලුම පවුල් ආවරණය වෙන්න පරිදි මේ දෙන්නේ කාගේ මුදල්ද? මහජනයාගේ මුදල්. ඒ කියන්නේ අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේවත් ඔබගේවත් මගේවත් මුදල් නෙමෙයි මහජනයාගේ මුදල්. මේ ආකාරයෙන් සානාධාර ලෙස බෙදලා නැහැ. ඒක මේ කිව්ව දේශපාලන වශයෙන් කියලා. මම අභියෝගාත්මකව කියනවා. ඒ කාට හරි පවුලකට ඒ ක්‍රමවේදය අනුව ලැබිය යුතු රුපියල් 5000 නොලැබුණා නම් අවසානයේ අභියාචනයක් කරන්න මේ අනුපවුල්. දැන් සාමාන්‍යයෙන් කුටුම්බයක් කියන්නේ එක හැලියේ බත් ඉදෙනවනේ. හැබැයි එක වහලක් යට කුටුම්බ කීපයක් තියෙන්න පුළුවන්. තේරෙනවද මං කියන්නේ? දැන් උදාහරණයක් ලෙස මේ එක වහලක් යට අම්මයි තාත්තයි වෙනම උයාගෙන කනවා. පුතා විවාහ වෙලා පුතයි දුවයි දරුවෙකුයි වෙනම උයාගෙන කනවා. තව ඊළඟ දුව විවාහ වෙලා ඒත් ඉන්නේ මේ ගෙදරම. එකම වහලයට පවුල් 3ක් ඉන්නවා. එතකොට අර මහා පවුලේ අනුපවුල්නේ අර. දැන් අනුපවුල් වලටත් දෙනවා දැන්. ඒක නිසා තමයි අර මේ ගෘහස්ථාය 64 නම් ලක්ෂ 74 ලක්ෂයකට ප්‍රතිලාභ දීලා තියෙනවා. මේ පිළිබඳ මම අර විනිවිදභාවයේ පිළිබඳ ප්‍රශ්නය අසමු නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් ඒ වගේම මේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ බැසිල් රාජපක්ෂ මැතිතුමත් සියලුම සංඛ්‍යා දත්ත සහිතව මේ ටික ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මුකුත් කතා කරන්න බෑනේ. ඔව්. කට උත්තර නැති වෙනවා. ඒ වෙනත් වචන වලින් කිව්වොත් හක්ක මාට්ටු වෙනවා. ඒ නිසා එවැනි ආකාරයට මේක විනිවිද පේන්න තමයි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි පදිංචිය තාවුරු කරන්න බැරි, ඉන්න තැනක් නැති, පවුලකට අයිති නැති, නිකන් කෙනෙකුට කියලා ඉල්ලුවට එහෙම දෙන්න බෑ. මොකද මේ දෙන්නේ කාගේවත් මුදල් නෙමෙයි මහා ජනතාවගේ මුදල්. මහා ජනතාව එතකොට මහා ජනයට වගේ කියන්න ඕනේ. මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන පාර්ලිමේන්තුවට 148 වෙනි වගන්තිය අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසිරවලා හැරෙනවා. එතකොට මුදල් පිළිබඳ බලය යනවා අතිගරු ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට පුළුවන් අභිනව පාර්ලිමේන්තුව කැඳවා මාස 3ක් යනකම් ඒ රජය පවත්වාගෙන යාමට භාරකාර රජය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ඕනෑම මුදලක් වියදම් කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා. ඒ වුණාට පිස්සු කෙලින්න බලයක් දීලා නැහැ. ඒ කියන්නේ රටට මේ 15000 20000 මේ දෙන්න එහෙම මුදලක් නැහැ. මේ රජයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කවදක්වත් රනිල් වික්‍රමසිංහ මේ අගමැතිතුමාගෙන් ගන්න කියන්න පුළුවන් නම් 15000 20000 බැගින් දෙන්න කියලා නෑ.
ඒ කියන්නේ නැත්තේ රටට වගකිව යුතු නායකයෙක්ට එහෙම ප්‍රකාශ කරන්න බෑ. ඇයි බැරි? මේ දෙන්නේ අපි කාගේවත් ආණ්ඩුවේ බූදලයක් ආණ්ඩුවේ සල්ලි නෙමෙයි. අපි මේ රජයක් කරන්න එන්නේ අපි తాවකාලික බාරකරුවෝ විතරයි. අපි මහජනයට වගේ කියන්න ඕනේ. එතකොට මේ දෙන්නේ බදු වශයෙන් මහජනයාගෙන් ලැබෙන මුදල් ඒ මුදල් මදි වෙනකොට ණය ගන්නවා. ණය අරන් ඉවෙල්ලා ඒ ණය පොලිසියල්ල ගෙවන්නේ මහජනයා. මේ කරපු අය කරලා මාරු වෙනවා. එතකොට ඒ සඳහා වෙනම පනක් තියෙනවා. මූල්‍ය කළමනාකරන වගකීම් පනත. මූල්‍ය කළමනාකරන ෆිස්කල් රෙස්පොන්සිබිලිටි බිල් කියලා. ඒ අනුව මේ මුදල් හැම සතයක් ගැනම පාර්ලිමේන්තුවට පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙච්චාම ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඒක විගණනය කරන්න රජයේ විගණකාධිපතිවරයෙක් ඉන්න ඔඩිටර් ජෙනරාල්. එයා විගණනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා නම් ඒක නඩු පවරන්න ඕනේ. ඒවට වන්දි ගෙවන්න ඕනේ. ඉතින් ඒව කරන්නේ නැත්තම් දැන් තමුන්ට තියෙනවා නම් මෙන්න මේ තැන හොරකම තියෙනවා කියලා. දැන් අපි විපක්ෂයේ ඉන්නකොට මේ තියෙන හැම එකක් පිළිබඳවම ගිහිල්ලා අල්ලස්සා දූෂණ කොමිසමට දීලා තියෙනවා. ඊට පස්සේ වංචාවක් හොරකමක් දූෂණයක් තියෙනකොට අපි ඒක වළක්වා ගන්න තානා නියෝගයක් ගන්න හරි මොකකට හරි අධිකරණයට යනවා. ඉතින් අධිකරණ ඇමතුමියට පුළුවන් මේ සඳහා උසාවියට යන්න. ඊළඟට මේ එතුමියලා හදලා තිබුණ මූල්‍ය අපරාධ කොට්ටාසයක් ඒකට පැමිණිලි කරන්න අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණිලි කරන්න. ඒ අවස්ථාව තියෙනවා. අවස්ථාව තියෙනවා. ගරු ඇමතුමා ඔබතුමාලට අනෙක් පැත්තෙන් කියන දැන් ආණ්ඩුවට එහෙම සල්ලි නැත්තම් මේ වෙලාවේ ඔබතුමාලා මේ 5000 බෙදන්නේ සල්ලි අච්චු ගහලාද කියලා. අන්න ඒ කියන එක්කෙනා කවුද? හරි. අපි දැන් එමු සල්ලි අච්චු ගහනවා කියන්නේ කොළනේ. දැන් මේ මුදල් නෝට්ටුවක් ගත්තාම කොහෙද මේක අච්චු ගහන්නේ? අච්චු කන්තෝරුව. මේ අච්චු කන්තෝරුව ලංකාවේ සල්ලි අච්චු ගන්න අච්චු කන්තෝරුව තියෙන්නේ කොහෙද? බියගම. ඒකේ මොකද්ද නම? තෝමස් ඩිලාරු. ඒ අච්චු කන්තෝරුවේ අච්චු ගහන්න මොනවද ඕනේ? කඩදාසි තීන්තයි. මොකක් හරි ආර්ට්වර්ක් එකක් ඕනේ. මොකද්ද මේ මොනවා හරි ගැරන්ඩි මේ වගේ සතු සමනලයා මලහා ළමයා මේවා ටික දාලි වෙලා මේ 5000 කියලා දාලා අසන් දෙකක් තියෙන්න ඕනේ. එකක් මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහා බැංකුව අධිපති කියලා. මේ දෙන්නම ඉන්නවනේ. දෙන්නටම අස්සම් කරන්න පුළුවන් හොඳින්. උන් දෙන්න අස්සම් කළා කඩදාසි තීන්තයි දාලා මේ අච්චු ගහලා ඒ ටික දැන් ජනතාවට බෙදනවා කියලා කියන්නේ. ඒ කියන මහත්යට එන්න කියන්නේ දැන් අපි යන්න බලන්න මෙහෙම මේ විශේෂ අවසරයක් අරන් මේක අච්චු ගහන එක අච්චු ගාලි වල දැන් මේම රටවල් ආණ්ඩු කරන්න පුළුවන් නම් දැන් කොහොමද එහෙම සල්ලි අච්චු ගන්නේ? දැන් අර තර්කෙත් හරිනේ. දැන් ඕක තමයි ප්‍රශ්නේ. ඉස්කෝලේකට ගියේ නැති වෙච්චාම තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ආර්ථික විද්‍යාව අපොස් උසස් පෙළ උගන්වන ගුරුවරයෙක්ගෙන් ඇහුවනම් ඒ ගුරුවරයා කියයි මේ මුදල් අච්චු ගැහිමේ පදනම මුදල් වර්ග තියෙන M1 විවාරයේ පවතින කාසියා නෝට්ටුයි ඉල්ලුම් තැන්පතුයි චෙක් ලියන ඒවා. ඊළඟට M2 පුළුල් මුදල් සැපයුම් තියෙනවා. M2B කියලා තියෙනවා. ඉතින් මේ ටික ගැන කතා කරන්නේ මේ මහත්මයාට එන්න කියන්න. සල්ලි අච්චු ගහන කතාව කියන මහත්මයාට එක දවසකට මේ 7 වෙනි පැයකට එන්න කියන්නේ. මම එතකොට අහගන්න. මොකද දැන් අපි දන්නේ නැති එකක් තියෙනවා නම් මිනිස්සු නිහතමානී වෙන්න ඕනේ දන්න කෙනෙක්ගෙන් අහගන්න. ඉතින් මේ මැෂින් එක තියෙන තැන මං කිව්වා මේ සෝමස් ඩිලාරු එක අස්සන් ගැන මම කිව්වා ඉතුරු ටික ගැන මන් නොදන්න දේවල් ටික අච්චු ගැහුවා නම් ඒකේ තියෙන්න ඕනේ අච්චු ගහපු අර හැම මුදල් නෝට්ටුවකටම මේකක් තියෙනවා. එහෙම අච්චු ගහන්න පුළුවන්ද? ඒ අච්චු ගහනකොට අච්චු ගැහිම තීරණය කරන්නේ කවුද? කවුරු හරි කියන්න බෑ. දැන් මේ කොලේ වැදිලා තියෙනවනේ. කොහොමද කියන්නේ? කියන එක්කෙනා කවුද? එතුමන්ලා නෑදෑයෝද? කවුරු හරි?
කියලා පොඩ්ඩක් කතා කරගන්න ඉන්න කියන්නකො. ඇමතුමා එහෙමනම් ආණ්ඩුවට කොහෙන්ද සල්ලි මේ වෙලාවේ ජනතාවට බෙදලා දෙන්නේ? ආණ්ඩුව කොහොමද මේ වෙලාවේ මූල්‍ය කළමනාකරණය කරගන්නේ රට ඇතුලේ? දැන් ආණ්ඩුව මූල්‍ය කළමනාකරණය කරන ආකාරය ගැන මේ පිළිබඳ විශේෂඥ දැනීම් සම්භාරයක් ඇති විවිධ පාර්ශ්ව ඉන්නවා. දැන් උදාහරණයක් ලෙස විනිමය අනුපාතය exchange rate එක ඩොලරයට අපි නිදාස ලැබෙනකොට ගෙව්වේ 4.77යි. 1977 නොවැම්බර් මාසේ 15ට පෙර අපි ගෙව්වේ රුපියල් 8.33යි. 1977 නොවැම්බර් මාසේ 15 මධ්‍යම රාත්‍රියේ 12න් පස්සේ අපි ඩොලරයට ගෙව්වා රුපියල් 16ක්. මහින්ද මහත්තයා රට බාර දෙනකොට ඩොලරේ 131යි. බාර ගන්නකොට 105යි. මුළු කාලයට මහින්ද රාජපක්ෂ යුගයේ ඩොලරයට වැඩිපුර ගෙව්වේ රුපියල් 26යි. අපි ආණ්ඩුව බාර ගන්නකොට 182යි. එතකොට අවුරුදු 5ට 52ක් වැඩිපුර ගෙව්වා. දැන් අර මුදල් අච්චු ගන්නවා කිව්ව මහත්තයාගෙන් මහන්න ඕනේ කවුද ඩොලරයට 182ක් ගෙවලා මේ ඊයේ පෙරේද 203ට ගිහිල්ලා ආපහු 193ට ඇවිල්ලා තියෙන්නේ. කවුද මේවා කරන්නේ? ඇයි අපිට කියන්න බැරි? ඉතින් අපි 4.77ක් ගෙව්ව එකට මොන කෙහෙල් මලකටද 200ක් ගෙවන්නේ? ඒ අර සල්ලි අච්චු ගන්නවා කියන මහත්තයම දවසක ඇවිල්ලා මට මේකත් කියලා දෙන්න ඕනේ. එතකොට මං ආසයි මේක අහගන්න. එතකොට දැන් මේ කළමනාකරණය සඳහා වෙනම තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන් මුදල් අච්චු ගැනීම පිළිබඳ ඒකාධිකාරී බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. මහ බැංකුවේ ප්‍රධානම කාර්යය තමයි නිකුතු බැංකුව වශයෙන් ක්‍රියා කිරීම. නිකුතු බැංකුව වශයෙන් ක්‍රියා කරනවා කියන්නේ මුදල් අච්චු ගැසීම් පිළිබඳ එකම බලය තියෙන ආයතනයේ මහ බැංකුව පමණමයි. එතකොට අර මුදල් අච්චු ගැසුවාද කියන එක අහන්න ඕනේ කාගෙන්? මහ බැංකුවේ. එතකොට උත්තරයක් කියලා දෙයි. ඊළඟට දෙක මහ බැංකුවේ තියෙනවා විනිමය පාලන දෙපාර්තමේන්තුව. විනිමය පාලන දෙපාර්තමේන්තුවේ තියෙනවා වෙනම මහ බැංකුවේ තියෙනවා බුද්ධි අංශයක්. මූල්‍ය බුද්ධි අංශය. ඉන්ටෙලිජන්ට් යුනිට් එකක්. ෆයිනෑන්ස් ඉන්ටෙලිජන්ට් යුනිට් කියලා. ඒකට කාගේ හරි සල්ලියක් පිටරටින් මෙහාට આવොත් ඒක බැංකුවකට આવොත් ඒ ගිහිල්ලි වෙලා ඒ ගැන අලගිය මුලගිය වැලගිය තැන් කොහෙන්ද ඒ සල්ලි ආවේ? කවුද එව්වේ? මොකටද එව්වේ කියලා අහනවා. මේ වෙලාවේ ඇති වෙලා තියෙන ඒගොල්ලෝ මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදය අනුව ද්‍රවශීලතාවය ජාත්‍යන්තර ඩොලර් නැත්තම් විදේශ විවහාර මුදල් පිළිබඳ තියෙන මේ ගැටලුව විසඳ ගන්න ශ්‍රී ලංකා මහ බැංකුව කැබිනට් අනුමැතිය ඇතිව මුදල් අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන් තියෙනවා විශේෂ ගිණුමක්. ඒ විශේෂ ගිණුමට ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් පවුන්ඩ් ස්මාර්ට් ප්‍රංශ ප්‍රැංක් ජපන් යෙන් ගිල්ඩ ඕනේ මුදලක් එවන්න පුළුවන් ඕනෙම ප්‍රමාණයක් මේ ගිණුමට. අර ඒ කැබිනට් පත්‍රිකාවෙම තියෙනවා මූල්‍ය බුද්ධි අංශය කිසි විටකත් මේ මුදල් ලැබුණේ කොහේදයි ප්‍රශ්න කරන්නේ නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන මූල්‍ය බුද්ධි අංශය මේ ගිණුමට සල්ලි ආවේ කොහෙද කියලා අහන්නේ. මොකද මේක වෙනම ගිණුමක තියලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේමයි ගිණුම තියෙන්නේ. ඇයි එමෙතුම එහෙම ගිණුමක් ආරම්භ කරන්නේ? ආරම්භ කරන්නේ ඒක තමයි කළමනාකරණය කියන්නේ. දැන් ඔබ ඇහුවනේ මගෙන් කොහොමද මේ සල්ලි නැත්තම් සල්ලි ගහන්නේ කියලා. මේක ශාස්ත්‍රයන්නේ. ඉතින් මේ ශාස්ත්‍රයේ මේකට විෂයානුබද්ධ අවබෝධයක් නැති කෙනෙක් මේ නිකන් හිතන ඉදිරියට 15000 ගෙවන්න 20000 ගෙවන්න 5000 ගෙවන්න ගියොත් මේක මුදල් ශාස්ත්‍රයක්. දැන් පිළිගන්නේ මේ ශාස්ත්‍රයක් කියලා නැත්තම් කොහොමද 4ට තිබුණ ඩොලරේ 8ට ගියේ කොහොමද 8 16 වුණේ කොහොමද 16 203 වෙලා 95 වුණේ කොහොමද කියලා මේක ශාස්ත්‍රයන්නේ මොකක් හරි තේරෙන්නේ නැතුවට තේරෙන්නේ නැති එකට මේ මෝඩකම මට ජනසතු කරන්න බෑනේ. දැන් එතකොට මේ කළමනාකරණය කරලා තියෙන ක්‍රමවේදය තමයි අපිට ඇඟලුම් යවන්නේ. එතකොට ඇඟලුම් වලින් ආපු විදේශ විනිමය එන්නේ නැහැ. ගුවන් තොටුපළ වහලා සංචාරකයෝ එන්නේ නැහැ. රට ඇතුළට ඩොලර් එන්නේ නැහැ. රටින් පිටට ඩොලර් යනවා.
මොකද තෙල් නිකන් දෙන්නේ නැහැ. කනිජ තෙල් ගේන්න සල්ලි යනවා. මේ කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යන්න ඕන කරන අමුද්‍රව්‍ය හේතුන් ගේන්න ඕනේ. ඒකට සල්ලි රටින් පිටට යනවා. මේ යන එකයි එන එකයි අතර රුපියලට තියෙන ඉල්ලුම සැපයුම අනුව තමයි රුපියලේ විදේශාගිය තීරණය වෙන්නේ. ඒක තමයි ඉන්දියන් රුපියලට, පාකිස්තාන් රුපියලට, ඊළඟට මේ එංගලන්ත පවුමට, එහෙම නැත්නම් යුරෝ වලට එහෙම තමයි මුදලේ අගිය තීරණය වෙන්නේ. ඉතින් මේක අතින් අල්ලලා වෙනස් කරන්න බෑ. ඔය මං කිව්වා මේක අතින් අල්ලලා පාලනය කරන්න බෑ කියලා. එහෙම කරන්න පුළුවන් එක නෙවෙයි. දැන් මේක නිසා අපේ රටට සල්ලි එන එකේ හිඟියක් තියෙනවා. එතකොට අපි සල්ලි ගෙවන්න එපා. ගෙවන්න නම් සල්ලි කොහොම හරි ගෙන්න ගන්න එපා. ඒකට තමයි විශේෂ උපක්‍රමයක් ලෙස තමයි මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහා බැංකුවේ විශේෂ ගිණුමක් විවෘත කරලා තියෙනවා. එයට මේ විනිමය පාලන නීති ලිහිල් කරලා තියෙනවා. ලිහිල් කරලා තියෙන්නේ කෙසේද? මේ මුදල් ලිපියු ආකාරයේ පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් ලංකාවේ කරන්නේ නැහැ. ඒක නිසා ඊතර ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඊතර ඉන්න වෙනත් විදේශිකයන්ට මේ ගිණුමට සල්ලි එවලා අඩුතරමේ මාස 6ක් තිබ්බාම වැඩිපුර දෙනවා. සාමාන්‍යයෙන් NRFC accounts තියෙනවනේ. non resident foreign currency කියලා තියෙනවා. විදේශ විවාර මුදල් බැංකුවේ එක. ඒවට මුදල් ලැබුවාම අය කරන පොලියට වඩා 102ක් පොලිය ලැබෙනවා. අමතර පොලියක්. අමතර පොලිය. ඉතින් මාස 6ක් තියෙන්න ඕනේ අමතර පොලිය ලැබෙනවා. ඊට පස්සේ තමන්ට ඕන වෙලාවක අරන් යන්න පුළුවන්. මේ తాවකාලිකවනේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේ හැමදාම රෙදිපිරි අපනයනය කරන්න නැතුව ඉන්නේ නැහනේ. හැමදාම සංචාරකයන්ට එන්න බැරි වෙන්න ගුවන්තොටුපොළ වහලා ඉන්නේ නැහනේ. එහෙම ඉන්න බෑ. ආර්ථිකයක් දැන් වැඩ පටන් ගන්න ඕනේ. ඒ නිසා තමයි අර මේ 53,000ක් මැරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සම්පූර්ණයෙන් වහන්නේ නැහැ. මේ මොකද්ද කොරෝනා වසංගතය කරන කොටගෙන 3 දෙනෙක් මැරෙනකොටත් දකුණු කොරියාවේ ඡන්දේ තියෙනවා. ඡන්දේ තියන්නේ ඡන්දේ තියලා ඒ රටේ ව්‍යසනීය ස්වභාවය ගැන ඒ ජනතාවට ඉහළ අවබෝධයක් ලබා දුන්නාම ජනතාව කරන්නේ කවදාක්වත් නොවිරු පරිද්දෙන් තිබුණ දේශපාලන නායකත්වයට තව ඡන්ද වැඩි කරලා දෙනවා. ගරු ඇමතුමා හොඳ තැනකට ආවේ. දැන් මේ ඔබතුමාලට එක පැත්තකින් චෝදනාවක් තියෙනවා මේ මලමිනි උඩින් ඡන්ද කරන්න යනවාද කියන කාරණය සම්බන්ධයෙන්. මට ඒ සඳහා ඔබතුමාගෙන් පිළිතුරක් ඕනේ මේ විරාමයෙන් පස්සේ. අපි අලිත් ආචාර්ය බන්දුරු ගුණවර්ධන මැතිතුමන් එක්ක ITN 7 වෙනි පැයේ අපි විපක්ෂයේ නගන චෝදනා ගණනාවකට එතුමාගෙන් පිළිතුරු ලබා ගත්තා. තවත් චෝදනාවක් තමයි අමතුමා මේ මලමිනි උඩින් ඔබතුමාලා මේ ඡන්දයක් කරන්න යන්නේ. ඇයි එහෙම කරන්නේ මේ වෙලාවේ ඔබතුමාලා ටිකක් ඉවසන්න ඕන නේද? පාර්ලිමේන්තුව කැඳවන්න ඕන නේද කියලා කට්ටිය විමසනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? මලමිනි උඩින් ලංකාවේ ඡන්දේ පවත්වලා තියෙන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පමණයි. ඔබ කී වර්ෂයේදී ඉපදුනේ? 1983 යාන්තම් මතකයක්. 83න් පස්සේ තිබුණ මැතිවරණයක් 89. ඒ 89 මැතිවරණයේ තමයි මම පළවෙනි වතාවට කොළඹ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසුනේ. ඒ කියන්නේ මීට අවුරුදු 30කට පෙර ළමා මන්ත්‍රීවරයෙක් වශයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවට ගියා මම 1989. මට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න කලින් ගෙදරට ලිපියක් ලැබුණා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන සැමට දඬුවම මරණයයි. ඒ නිසා හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව පාර්ලිමේන්තුවට යන්න හදන එක මරනවා. ඒ නිසා ඡන්දය ඉල්ලන්න එපා කියලා. එතකොට මුළු ලංකාවෙම තිබුණ තත්ත්වය තමයි ඊට පෙර රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනාධිපති වර්ණයේ තිබුණා. තියෙනකොට ජනතා විමුක්ති පෙරමුණත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා වෙනත් කණ්ඩායම් විසින් මුළු ලංකාව පුරාම පෝස්ටර් ලැබුවා හොර පාර්ලිමේන්තු මැතිවරණ වර්ජනය කරව. ඒ පමණක් නොව මහා භීෂණය. හිතෙන අය හිතෙන විදියට නිරාවුද අවිහිංසක මිනිස්සු මරනවා. කොයි වෙලේ කටක් වැරදුනොත් කොහෙන් මරනවද දන්නේ නැහැ. කා බලල්ලු, කළු බලල්ලු, ප්‍රා කියලා ආණ්ඩුව පැත්තෙන් මරනවා. ජනතා විමුක්ති පෙරමුණද දේශ විමුක්තිද කවුද දන්නේ නැහැ මරනවා.
මිනිස්සුන්ගේ තරාතිරමක් වටිනාකම මනුස්ස ජීවිත බිඳුවයි. විජය කුමාරතුංගට කිරලපනේදී පොල්ලෙන් ගොඩදී ඔලු කටු කුඩු වෙන්න වෙඩි තියලා මරලා දානවා. මේ ආයතනයේ හදපු තේවිස් ගුරුගේ මහත්තයා මරලා දානවා. ඊළඟට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මරලා දානවා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු විශ්වවිද්‍යාලය ඇතුළට හිර කරනවා. එතකොට විද්‍යෝදය ළඟ රබර් ගහේ ගෙනල්ලා සමහර මිනිස්සු ගැට ගන්නවා. කැංගරු කැබ් එකෙන් ගෙනියනවා. රබර් වත්ත පාට්ට යනවා. ඩුං ගන්නවා. වෙඩි තියනවා. මරනවා. මහා භීෂණය. එතකොට ඒ අනුව තොග වශයෙන් තරුණියෝ මරලා ඉවරලා මලකඳන් ටයර් සායවල වල පුච්චනවා. පිච්චනකොට මෙහෙම කකුල් උඩට ඇදලා තියෙන. ඒ වගේ කාලකන්ණි දර්ශනයක් ලංකා ඉතිහාසයේ දැකලා සමහර අය මරලි වෙලා මිනි වැටේ ගහලා තියෙනවා. මේට අවුරුදු 30කට ඉස්සෙල්ලා ඉපදිච්ච නැති කෙනෙක් මේ අත්දැකීම ලබලා නැහැ. මම ලබලා තියෙනවා. ඔබ කොඩයි. ඔබට ඒ නිසා තේරෙන්නේ නැහැ. එතකොට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ බබාගේ තාත්තා මැතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේදී රැස්වීම් තියන්න බෑ. රැස්වීම් වලට මිනිස්සු එන්නේ නැහැ කවුරුවත්. මැතිවරණේ තියන්න රැස්වීම් වලට මිනිස්සු එන්නේ නැහැ. එතකොට ආරක්ෂක අංශෙක් ඔක්කොම ගිහිල්ලා මේ ගෙවල් වල ඉන්න අයට ඇහෙන්න ස්පීකර් දාලා ඒවෙන් කතා කරලා කියනවා මේ අතිගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වෙන්න කලින් මෙහෙම අපි භීෂණයට බය නැහැ. අපි මේක නතර කරනවා. මෙහෙම අපිට ඡන්දෙ දෙන්න බය නැතුව ඡන්ද පොලට එන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතින් මිනි කොච්චර තොග වශයෙන් මරලා දැම්මත් බලය ලබා ගැනීම සඳහා මලමිනි මතින් මහා මැතිවරණයේ තිබ්බ. අපිත් මැතිවරණයට ඉදිරිතුර. ඒ වෙලාවේ සමහර පළාත්වල ඡන්ද 23 පාර්ලිමේන්තුවට මට ලක්ෂ භාගයකට වඩා ඡන්ද තිබුණා. මේ අපේ ළමයි ඡන්ද මොනවත් අපි කරේ නැහැ. මගේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ළමයි ගිහිල්ලා ඒ ගෙවල් වලට ගිහිල්ලා ඡන්දේ දැන් මේ භීෂණය කියන්නේ ඉතින් මේ මිනි උඩින් පැන තමයි ඡන්දේ තිබ්බේ. මලකඳන් කියන එකේ සීවනත් එතුමා කුඩා අවදිය වෙන්නේ නැති මං හිතන්නේ. ඒක මත තමයි අර පියාණන්ගේ කටුක අත්දැකීම් මත පදනම් වෙලා තමයි මලකඳන් උඩින් ඡන්ද තියනවා කියලා කියන්නේ. තාම මේ කොරෝනා එහෙනම් ඉතින් පසුගිය එතුමන්ලගේ රජය කාලේ එකම ඡන්දයක්වත් තියන්න බෑ. ඇයි? කොරෝනා වලින් එක ගියක් ගානේ හැම දිස්ත්‍රික් එකම හැම මැතිවරණ කොට්ටාසයකම මිනිස්සු මැරෙනවනේ. කොරෝනා වසංගතය. ඉතින් මදුරුවා ඡන්ද දෙන්න යනකොට විදිනවද? ඩෙන්ගු වසංගතය. ඔව් දැන් ඡන්ද පොලක පිරිසිදු වතුර එකක් තිබුණා නම් එතන ඉඳලා විදිනවා. ඉතින් මලමිනි උඩින් තමයි ඩෙන්ගු තියෙන කාලේ තිබ්බ හැම ඡන්දයක්ම තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඡන්ද බීතිකාව දැන් දන්නවනේ කොරියාව ඡන්ද පැවැත්වීම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා හැමදාම ඡන්ද වලට බයනේ. දැන් ගිය ආණ්ඩුව තියෙන කාර්යය එතුමගේ ආණ්ඩුව ප්‍රාදේශ සභා ඡන්ද අවුරුදු 2කමාරකට කල් දැම්මා. බය. ඊළඟට පළාත් සභා අද වෙනකන් නෑ. ඔක්කොම පළාත් සභා විසිරවල ඡන්ද කියන එක අරහන්. ඒ කියන්නේ ඒක මට තේරෙන්නේ ඇයි කියලා. මොකද අපේ රටේ ජනතාව ඡන්දේ දාන්න යන පළවෙනි 3 දෙනා මරනවා කියලා කිව්වත් ඡන්දේ දාන්න යනවා. ලංකාවේ ජනතාව. පළවෙනි 3 දෙනා මරනවා කිව්ව විතර නෙමෙයි මරලා මිනිහ දනිස්සෙන් පහලට දාලා උනේ මේ ගෙනියන්න. මරණ ගෙදරක යන්න බෑ. ගියකවත් මරනවා. දැන් මේ අපේ රටේ තිබුණු උදාර බෞද්ධ සංස්කෘතිය අනුව සෑම මිනිස්සෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි යුතුයි කියලා කිව්වේ. ඒ කියන්නේ අපි පාරේ මූර්ත කලෙබරයක් ගෙනියනකොට අපිට උගන්වලා තිබුණේ බස් එකේ යනවා නම් නැගිටින්න. කාර් එකේ යනවා නම් නැගිටින්න. හැම මිනිහෙක්මට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එහෙම අයිතියක් තිබුණේ නැහැ. ඒක තමයි මේ බලය සඳහා තියෙන වෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බලයටපත් වෙන්න බැරි වෙච්චාම ඔක්කොම අය මරලා හරි බලය ගැනීමේ න්‍යායක් ක්‍රියාත්මක කළාම එහෙම වෙච්ච රටක්. මේ රට මේ නිදාසින් පස්සේ යකඩ ගැටෙන අමීරි සද්දේ, උණ්ඩේ අමීරි සුවඳ, දුක වේදනාව මරලා අතෝනිය මේවා විඳලා ගොරෝසු වෙච්ච මිනිසුන්ගේ සමාජයක් බවට පත් වෙලානේ තියෙන්නේ. ඒක නිසා අපි පිළිගත් යුතු වෙනවා
මෙතෙක්කල් හිටපු සියලුම රාජ්‍ය නායකයන් රාජ්‍ය විචාරණ ආකාරයට වඩා වෙනස්ම සරල රටට ජනතාවට අසීමිත ලෙස ආදරයකින් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දුව ගන්නේ. ඒ තීන්දුව ගැනීමේදී ජනාධිපති එක පැත්තකයි අගමැති එක පැත්තකයි දෙන්න දෙපැත්තේ ඉඳලා මූණ බලන්නේ නැත්තම් ඒ වගේ තත්වයකදී කොරෝනා වසංගතය ඇති වුණා නම් මොකද වෙන්නේ? සෞඛ්‍ය ඇමතුමා එක පැත්තක වෛද්‍ය සංගමයේ එක පැත්තක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියල්ලන්ගේ මතය සෞඛ්‍ය ඇමතුමා ගෙදර යන්නම ඕනේ කියන එක. බෙහෙත් රෝහල් වල බෙහෙත් නැහැ. මේම තත්වයකදී මේ වසංගතය ඇති වුණා නම් මොකද වෙන්නේ? ඊළඟට ඔක්කොම පාර්ලිමේන්තුවක ඉන්න පාර්ලිමේන්තුවේ හිටපු පක්ෂ නායකවරු ඊළඟට මේ දේශපාලන මහජන මන්ත්‍රීවරු නිකන් පොතේ අස්සම් කරන්න ආවේ නැහැ කියලා හිරේ අප නැතුව. ඒ වගේ තත්වයක මේ වසංගතය ආවනම් මොකද වෙන්නේ? රණවිරු ඔක්කොම හමුදා බුද්ධි අංශවල ප්‍රධානීන් දැන් එළවගෙන ගිහිල්ලා කවුද ඔබට කොරෝනා නම් ඊළඟට ඔබ ආශ්‍රය කළේ කවුද? ඔබ කතා කළේ කාත් එක්කද? ඔබ ගියේ කඩේ කොයිද කියලා මේ ඔක්කොම හොයන්නේ බුද්ධි අංශනේ. බුද්ධි අංශ ඔක්කොම හිරේ. හිරේ ඉන්න වෙලාවේ මේ කොරෝනා හැදුණා නම් මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා මේ රටේ වාසනාවක් තියෙනවා. මේ රටේ අපේ අදෘශ්‍යමාන බලවේගයක් විසින් හෝ මේ රටේ ජනතාවට වඩා යහපත් සිතුවිලි ඇති කරලා මේ රට බේරගන්න තියෙන එකම අවස්ථාව ලෙස තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට බාර දුන්නේ. අද එතුමා ඇවිල්ලි වෙලා මාධ්‍ය සංදර්ශන පවත්වන පිටින් පිට කතා කරන්න එන නායකයෙක් නෙමෙයි. උදේ හවස රාත්‍රියේ දිගටම අදාළ පාර්ශ්වයන් එක්ක පමණක් සාකච්ඡා කරමින් ඒ විශේෂඥ උපදෙස් සියල්ල පිළිපදිමින් තීන්දුව తీරන මෙතෙක් නිවැරදි ලෙස ගැනීම කරන කොටගෙන තමයි කී දෙනෙක් සුවපත් වෙලා තියෙනවා. මේ මරණ සංඛ්‍යාව අඩුවීමෙන් මේ කළමනාකරණයකට ලෝක රාජ්‍ය නායකයන් අතරින් රටවල් 200 ගානක මේක තියෙනවා. 9 වෙනි ස්ථානයට මේ රට ඔසවා තබලා රටට ගෞරවයක් ඇති නායකයෙක් ලෙස කටයුතු කරනවා. හොඳයි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විපක්ෂය නගපු චෝදනා ගණනාවකට අද ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වය තුළ පිළිතුරු ලබා ගන්නට හැකියාව ලැබුණා. ආයුබෝවන් කියලා කරුවා මැතිතුමා ඔබට වැඩසටහනෙන් සම්බන්ධ යථාර්ථය නැත්නම් බිම්මට්ටමේ තියෙන යථාර්ථය එතුමා හරි අපූර්වට පැහැදිලි කළා. මේ වෙලාවේ ඉතාමත්ම සැලසුම් සහගත විදිහට සහ ජනතාවගේ ජීවිත පිළිබඳව දැඩි අවධානයකින් රජය කටයුතු කරන්න කියන කාරණය පිළිබඳව සඳහන් කළා. අපි සමුගන්න 7 වෙනි පැයෙන් යලිමුණ ගැහිම හෙට උදේ 7ට. ආයුබෝවන්.